සභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්තය. සභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්තය. අපි ක්‍රියාපොත අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මං ක්‍රියාපොතේ පළවෙනි දේශනාව හැටියට ක්‍රියාපොත හැඳින්වීම කළා. දෙවෙනි දේශනාව හැටියට ගිය සතියේ කිතුණු සභාවේ ආරම්භය ගැන කතා කළා. ඒ වගේම මට තව දේශනාවක් තිබෙනවා. සභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්තය ක්‍රියාපොතෙන්. සභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්තය. ඔබ දන්නවද ස්වර්ග රාජ්‍ය සභාවට ඍජුවම සම්බන්ධයි. තේරුම් ගන්න මේක. ස්වර්ග රාජ්‍ය සභාවට කෙලින්ම ඍජුවම සම්බන්ධයි. ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නේ ක්‍රිස්තු ශරීරය නැතහොත් ආත්මික දේව ගෘහය වන සභාවේ දේවදරුවන්. ඔබ විශ්වාස කරනවද? ආත්මික දේව ගෘහය කියන්නේ මොකද්ද? සභාවයි. ක්‍රිස්තු ශරීරය කියන්නේ මොකද්ද? සභාවයි. ඔබ දන්නවද ස්වර්ගයේ උරුම කරගන්න යන්නේ මේ ක්‍රිස්තු සභාවේ සිටින උන්වහන්සේගේ දරුවන්. හැබැයි නොපෙනෙන්නා වූ සභාවේ සිටින දරුවන්. මොකක්ද ඒකේ තේරුම? ඔබට තේරෙනවද ඒ කාරණාව? පෙනෙන සභාව කියන්නේ මොකක්ද? පෙනෙන සභාව කියන්නේ පල්ලිය ඇතුලේ ඉඳන් ඉන්න සෙනඟ. පල්ලිය ඇතුලේ ඉඳන් ඉන්න සෙනඟ. නොපෙනෙන සභාව කියන්නේ ඒ අතරින් සුද්ධාත්ම මුද්‍රාව ලැබපු යේසුස් වහන්සේගේ ලෙයින් පවිත්‍ර වුණු තමුන්ගේ අතීතය ගැන පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කරන සෙනඟ තමයි නොපෙනෙන සභාව. නොපෙනෙන සභාවට ඔබ අයිතිද? පෙනෙන සභාවට ඔබ අයිති. අපි දන්නවද බොහෝ පෙනෙන සභාවන් වල සිටිනවා නොපෙනෙන සභාවට අයිති නැති සමාජිකයින්. කොහොමද අපි අඳුනාගන්නේ? දෙවියන් වහන්සේට අඳුනා ගන්න කිසිදු ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. නමුත් සමහර විට අපිටත් අඳුනා ගන්න පුළුවන් ඒ අයගේ ක්‍රියාවලින්. එහෙම නෙවෙයිද? ඔව්. පව් කරන කවුරු නමුත් දෙවියන් වහන්සේගේ නොවේයිනේ. ඒ නිසා මම දේව සභාවේ සිටියාට මම පව් කරන කෙනෙක් නම් අපිට පැහැදිලිවම අපිට දැනගන්න ලැබෙනවා ඒ කෙනා දෙවියන් වහන්සේගේ නොපෙනෙන සභාවට අයිති වූ කෙනෙක් නොවන බව. ඒ නිසා මතක තියාගන්න ඔබ අයිති වෙන්න ඕන මූලිකවම උන්වහන්සේගේ නොපෙනෙන සභාවට. මම විශ්වාස කරනවා මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේගේ නොපෙනෙන සභාවේ දරුවන් කියලා. ඔබට ඒ ගැන සැකයක් තියෙනවද? ඔබට ඒ ගැන සැකයක් තිබෙනවා නම් ස්වාමීන් වහන්සේත් එක්ක ඒක ඔබ ගොඩනගා ගන්න ඕන. මොකද හේතුව එසේ නොවෙන්න අපි කෙසේද ස්වර්ගයට යන්නේ? අපේ කාරණා පොළොවේ ඉන්නතුරු සභාවක් එක්ක ඒකාබද්ධ වෙලා අපි නොයෙකුත් ආකාර කටයුතු කරනවා. බලන්න ඔබ කටයුතු කරනවා මම කටයුතු කරනවා. ඔබ දේව සභාව වෙනුවෙන් සේවය කරනවා මම දේව සභාව වෙනුවෙන් සේවය කරනවා. නමුත් මේ සභා යුගය ඉවර කරන දවසේදී අපි නැත්තම් පොළොවේ ජීවිතේ ඉවර වුණු දවසේදී අපි කොහෙටද යන්නේ? දෙවියන්වහන්සේගේ රාජ්‍යයට. එතනදී ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපිට ගණන් දෙන්න තිබෙනවා අපි ස්වාමීන් වහන්සේ තුල ජීවත් වෙච්ච ජීවිතය සම්බන්ධව. මොකද එතන ගැලවීම ලැබපු නැති අය කවුරුත් එතනට ඇතුල් වෙන්න යන්නේ නැහැ. එතනදී අපිට ගණන් දීමක් තියෙන පාපය ගැන ගණන් දීමක් නැහැ. පාපය ගැන ගණන් දීමක් තියෙන කෙනෙක් එතනට යන්නේ නැහනේ. පාපය ගැන ගණන් දීමක් නැති අනිකුත් සභාවේ සිටින සෑම කෙනෙකුටම තිබෙන ගණන් දීම තමයි ස්වාමීන් වහන්සේ මට බාර දුන් දේ ගැන මම විශ්වාසවන්ත වුණාද නැද්ද කියන එක කාරණාව සම්බන්ධව. ගණන් දීමක් අපිට තිබෙන්න යනවා ඒ ස්ථානේ. ඒ නිසා ඔබ මම ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේට උත්තර සැපිය යුතුයි. මම ස්වාමීන් වහන්සේගෙන් සෑදී සිටිනවා ස්වාමිනී ඔබ මට වැඩ කොටසක් දුන්නා මම ඔබට ආදරෙන් මම ඒ සභාවට ආදරෙන් මම ඒ කොටස සම්පූර්ණ කළා. ඒ ගැන මට උත්තරයක් දෙන්න තිබෙනවා. ඒ මොන දෙයකට වඩා ස්වාමීන් වහන්සේ මාගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ මට දුන්නු වැඩ කොටසට මම විශ්වාසවන්ත වුණාද? මං කොපමණ දේ වෙනුවෙන් කළාද කියන එක. ඒ හින්දා මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගණන් දිය යුතු කෙනෙක් හැටියට මම ඒ ගැන සිතමින් ඒ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට ප්‍රශංසාව ස්වාමීන් වහන්සේ සභාව ගෙනියන්නට යනවා. මේ සභාව ස්වර්ගයට යන්න යන සභාවක්. ස්වර්ගය ගැනයි කතා කරන්න යන්නේ. සභාව ස්වර්ගයට ඍජුවම සම්බන්ධ ස්ථානයක්. ඔබ මොකද සිතන්නේ? දැන් සභාව ගැන ගත්තාම බයිබලයේ කියනවා පොළොවේ සභා යුගය ඉවර වෙන්න යන දවසක් තිබෙනවා. ඒ තමයි යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම. ඒ සභා යුගයේ ඉවර වෙන මොහොතේදී යේසුස් වහන්සේ නැවත ඇවිල්ලා
මොකක්ද ඔසවා ගන්න යන්නේ? සබාව ස්වාමීන් වහන්සේ හඬ ගසන්න යන්නේ සුද්ධාත්ම මුද්‍රාව තිබෙන බැටළු පැටවානන්ගේ ලෙයින් පවිත්‍ර වුණු සබාවයි ගෙනියන්න යන්නේ. ඒ නිසා අපි මොන නමකට අයිති වුණත් ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. නමුත් ප්‍රශ්න වෙන්න යන්නේ සුද්ධාත්ම මුද්‍රාව අපි තුල තියෙනවද නැද්ද කියන එක විතරයි. ඒ ගැන අපි ප්‍රවේශම් වෙමු. දැන් අපි යමු සබාව සහ ස්වර්ගීක කාරණාව සම්බන්ධව. සබාව කෙරෙහි ඇති ස්වර්ගීක හස්තය ස්වර්ග රාජ්‍ය සභාවට ඍජුවම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ස්වර්ග රාජ්‍යයත් සභාවත් අතර තිබෙන සම්බන්ධතාවය ක්‍රියාපොතේ ඉතා ලස්සනට පැහැදිලි කරනවා ස්වර්ගික ක්‍රියාවන් සභාව තුල බලවත්ව ඉෂ්ට වීම සම්බන්ධව. ඒ නිසා අපි බයිබල් පද කීපයක් ගන්නනවා කවුරුත් බයිබලයේ පද පෙරලන්න යන්නේ නැහැ. අපි ඉහළ තිරෙන් අද දවසේ යන්නේ හේතුව අපිට බයිබල් පද බොහොමයක් මම දැසි කරනවා. අද ඔබට මගේ වචන වල අඩු වෙනුත් බයිබලයේ වචන වැඩි වෙනුත් ඔබ බලන්ට යනවා. අපි ක්‍රියාපොතේ බයිබලයේ කියනවා ක්‍රියා 1:9. උන්වහන්සේ මේ කාරණා කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලින් වැසී ඔවුන්ට නොපෙනී ගියේය. දැන් පළවෙනි දේ තමයි ක්‍රියාපොත ආරම්භයේදීම ස්වර්ග රාජ්‍ය ගැන පෙන්වීමක් තිබෙනවා. යේසුස් වහන්සේ ඔසවාගත් ස්වර්ගයට සභා යුගය ආරම්භ කරමින් උන්වහන්සේ පෙන්නුවා ස්ථානයක් තිබෙන බව උන්වහන්සේ ඔප්පු කළා. උන්වහන්සේ මෙම එකපාරට රහත් වෙලා ගියේ නෑ. උන්වහන්සේ ඉහළට නැගීමෙන් පෙන්නුනේ මොකද්ද? ස්ථානයක් තිබෙන බවයි. කොහෙද ස්ථානය තියෙන්නේ? දැන් බලන්න ඊළඟ පදේ තියෙන දේ. යොහාන් 14:1-3 දක්වා කියනවා නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ විශ්වාස කරපල්ලා. මා කෙරෙහිත් විශ්වාස කරපල්ලා. ඔබට බලන්න යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න? යේසුස් වහන්සේගේ වචනේ ඔබට විශ්වාසද? එනම් විශ්වාස නම් අහන්න. මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ බොහෝ වාසස්ථාන ඇත්තේය. ඒ නොවී නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක් නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. දැන් උන්වහන්සේ ඔසවාගත් කාරණය ගැන කතා කරනවා 1:10 ක්‍රියාපොතේ. ඒ ඔසවා ගනු ලැබූ ස්ථානය ගැන විස්තරයක් මෙතන කියනවා. එකක් තමයි මාගේ පියාණන් වහන්සේගේ ගෘහය. ස්වර්ගය නම් පියාණන් වහන්සේගේ ගෘහයයි. ස්වර්ගය තමයි අපේ උත්තරීතර මහගේ. තේරුණාද? මහා උළුගේ නෙවෙයි. මොකද්ද මහා උළුගේ කියන්නේ මොකටද? හිරගෙදරට. මහා ගෙදර උත්තරීතර මහා ගෙදර මගේ පියාණන් වහන්සේගේ වාසස්ථානය. පියාණන් වහන්සේගේ ගෘහයයි. යේසුස් වහන්සේ කියනවා එසේ නුවේ නම් මා නුඹලාට කියනවා මක් නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න පිණිස යනවා. පියාණන් වහන්සේගේ ගෘහයේ වාසස්ථාන බොහොමයි. මම යනවා එතන නුඹලාට තැනක් හදන්න. ඔබ මොකද සිතන්නේ? උන්වහන්සේ කියනවා මම යනවා එතනට නුඹලාට තැනක් හදන්න. එතකොට සභාවට බලාපොරොත්තුවක් දෙනව නේද උන්වහන්සේ? ඔව්. මතු දවසක අපි පදිංචියට යන ස්ථානයක් ගැන සභාවට බලාපොරොත්තුවක් දෙනවා. යේසුස් වහන්සේ මම ඒ ස්ථානයට යනවා ස්වර්ගික රාජ්‍ය පියාණන් වහන්සේගේ ගෙය. බයිබලයේ කියන උන්වහන්සේ එසේ කියලා උන්වහන්සේ ක්‍රියා 1:10දී උන්වහන්සේ ඉහළට ඔසවා ගන්නවා. මම නැවතේනවා ඒ ස්ථානෙට නුඹලව ගෙනියන්න. එතනින් ආරම්භ වුණු කාරණය සභා යුගය තුල ස්වර්ගික හස්තය මේ සභාව කෙරෙහි ඍජුවම තිබ්බා. මේක හරි විශේෂ දෙයක්. ක්‍රිස්තියානි සභාව පොළොවේ තිබෙන අනිත් සියලුම ආගම් වලට වඩා වෙනස් නේද? සමහර අයට වෙනස් නැහැ. ඔබට කොහොමද? වෙනස් නේද? ක්‍රිස්තියානි සභාව වෙනස් කාරණයක්. පොළොවේ බොහෝ ආගම් තිබෙනවා. මිනිස්යාට නම් ක්‍රිස්තියානියත් ආගමක් විතරයි. ඔබට කෙසේද? ඊට වඩා වෙනස්ද? ඔව් සමහර අයට පේනවා ඔව් ක්‍රිස්තියානිය අනිත් ආගම් වගේ සංවිධානයක් තිබෙනවා. සංවිධානයක් තියෙනවනේ නේද? විවිධ නිකායන් සහ සංවිධාන තිබෙනවා. එතකොට අනිත්කුත් ආගමික කාරණා හා සමානයි. නායකයෝ ඉන්නවා. නොයෙකුත් නිල නාම වලින් හඳුන්වන නාමයන් තිබෙනවා. නායකත්වයන් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවන් තිබෙනවා. තමුන්ගේ ආගමික නිකායන් පවත්වාගෙන යාම පිළිබඳ ව්‍යවස්ථාවන් සාදා තිබෙනවා. දේව වචනය
සම්බන්ධ කරගෙන පිළිවෙත් තිබෙනවා, වත් පිළිවෙත් තිබෙනවා, වන්දනා ක්‍රම තිබෙනවා, විනයානුකූල ක්‍රිස්තියානි ජීවිත පැවැත්මක් උගන්වනවා. එහෙම නේද? එතකොට බොහෝ අය කියනවා නේද හැම ආගමක එකම දේනේ කියන්නේ කියලා කියනවා නේද ඒ කාරණා හේතු කරගෙන. මනුෂ්‍යයන්ට පේන්නේ ඒ කාරණා විතර. නමුත් ඒට එපිටින් තිබෙන ක්‍රියාවක් සභාව කෙරෙහි තිබෙනවා. මොකක්ද ඒ? සභාව කෙරෙහි ස්වර්ගික හස්තය තිබෙනවා. මේ පොළවේ කිසිදු ආගමක් තුල කතා නොකරන දෙව් පියාණන් වහන්සේගේ ගෘහයේ ස්වර්ග රාජ්‍යයේ සම්බන්ධතාවය ක්‍රිස්තු ශරීරය වන සභාව කෙරෙහි තිබෙනවා. උන්වහන්සේ සභාව තමුන්ගේ හස්තය පවාගෙන ඉන්නවා සභාව තුලට. දැන් අපි දන්නවා සභාව තුල නොයෙකුත් කරුණු කාරණා තිබෙනවා. අයහපත් දේත් තිබෙනවා. එහෙම නේද? සමහරට අයහපත් දේ තිබෙනවා. හිතලා බලන්න එලිදරව් සභා හතර කතා කරන ලියුම් වල ලියා තිබෙනවා සමහර සභාවල පාපය තිබෙනවා. ඒ නිසා අපිට සභාව කියන කාරණාව සුළු කරන්න බෑ. මොකද උන්වහන්සේ ඔසවා ගන්න යන්නේ නොපෙනෙන සභාව. සංවිධානයක් නමක් තිබෙන පළියට අපිට කියන්න බෑ. ඒ සංවිධානය මේ බයිබලයේ වචන කඩ කරන නිසා සභාව ඇති වැඩක් නැහැ කියන ස්ථානයට කාටවත් ගොඩනගන්න බෑ. අද පොළොවේ සමහර අය හම්බඩු ගසන්න යනවා. කෝ ඒ සභාවල මොකද වෙන්නේ? එහෙම කියනවා නේද? මේ පරිසරයේ මිනිසුත් කියනවා නේද? කෝ ඒ සභාවල මොකද වෙන්නේ? ඒ සභාවලට යන මිනිස්සු මොකද කරන්නේ? සමහරට අපිව විවේචනය කරන මිනිස්සුන් සමහර අයගේ ජීවිත දික් කළා කියනවා ඒ සභාවලට යන මිනිස්සු නේද? ඒ මිනිස්සු නිසා දෙවියන් වහන්සේගේ සභාව සුළු වෙන්න යන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිත සුළු වෙයි. නමුත් දේව සභාව සුළු වෙන්න යනවද? නැහැ. දේව සභාව ගෞරවනීය දෙයක්. ඔබට වගකීමක් තිබෙනවා. දේව සභාවේ නාමයේ ගෞරවය දරමින් ඒක ආරක්ෂා කරන්න. ඒක ඔබේ වගකීමක්ද? වගකීමක්. මම මේ දේශයට පාය ගහපු මොහොතේ ඉඳලා මට තිබිච්ච ලොකු බරක් තමයි දේව සභාව කියන නාමයට තිබෙන අගෞරවය නැති වෙන පිණිස කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඒ නිසා මට මූණ ගැහෙන්න යම් කෙනෙක් වෙයිද, යම් ලෝකයේ මිනිස්සෙක් වෙයිද මේ දවුර නගරේ මේ අපි අවට සේවය කරන නැත්තම් මේ ව්‍යාපාර කරන කවුරුන් වේද මම ඔවුනුත් එක්ක මම හැකිතාක් උත්සාහ කරනවා කතා බහ කරමින් දේව සභාව ගැන සාක්ෂිය ගොඩනගන්නට. මොකද ඒකේ නාමයේ ගෞරවණීය නාමයක්. මේ සභාව කෙරෙහි ස්වාමීන් වහන්සේගේ හස්තේ ඍජුවම තියෙනවා. උන්වහන්සේගේ සභාව උන්වහන්සේගේ ස්වර්ගීක මෙහෙයුම යටතේ තිබෙන්නේ. සමහරට සභාවේ ඉන්න පුද්ගලයෙක්ගේ මෙහෙයුමට අසු වෙලා නැති වෙන්න පුළුවන්. සුදයි මාසිකේ මුද්‍රාව ලබන පිණිස පසුතැවිලි වෙලා බෞතිස්මය ලබන්න. පව්කමාව ලබාගෙන පසුතැවිලි වෙලා යේසුස් වහන්සේ වදාගෙන බෞතිස්මය ලබන්න එච්චරයි. ස්වර්ගීය හස්තේ සභාව පිට තිබෙනවා. ඔබ ඒක අත්දැකලා තියෙනවද? ඔන්න බලන්න මුල් සභාවේ ස්වාමීන් වහන්සේගේ හස්තේ සභාව පිට ක්‍රියාත්මක වෙච්ච ආකාරය. ඒකෙන් අපි දැනගන්න ලැබෙනවා සභාව කියන්නේ අද්විතීය ස්ථානයක්. වෙන කිසිම දහමක ආගමක ඔබ දකින්න ලැබෙන්නේ මේ ස්වර්ගික හස්තය Tamanගේ දහම කෙරෙහි බලපවත්වන ආකාරය. නමුත් ක්‍රිස්තියානිය තුල ඔබ දකිනවා ස්වර්ගික හස්තය කෙලින්ම සභාව කෙරෙහි තිබෙන ආකාරය. අපි එක ක්‍රියාපොතෙන් අවස්ථාව කීපයක් බලන්න යන්නේ. දැන් අපි දිගටම යනවා කාරණා 8ක් බයිබල් පද තමයි අපි කියවන්න යන්නේ. මම පොඩ්ඩක් විස්තර කරනවා බයිබල් පද අපි කියවනවා. පළවෙනි කාරණේ තමයි ශුද්ධාත්මයන්න් වහන්සේගේ බෞතිස්මය. දැන් ඔබ කොහෙද දැකලා තියෙන්නේ එවැනි දෙයක් ආගමක් තුල? අපි දකිනවා ක්‍රියාපොතේ 2:1 ඉඳලා 4. ඒ ස්ථානයේ කියනවා සභාව කෙරෙහි ශුද්ධාත්ම බෞතිස්මය වැගිරි වුණා. ශුද්ධාත්ම වහන්සේගේ වැගිරීමක් සිද්ධ වුණා. මුළු සභාව ශුද්ධාත්මයෙන් බෞතිස්මය වුණා. වතුර බෞතිස්මය නෙමෙයි මම කතා කරන්නේ. ශුද්ධාත්මයෙන් බෞතිස්මය වීම. වතුර බෞතිස්මය සංවිධානයක් මට දෙන්න පුළුවන්. වතුර බෞතිස්මය සභාවට ඔබට දෙන්න පුළුවන්. ඔබට මේ සභාවෙන් වතුර බෞතිස්මය ගන්න පුළුවන්. නමුත් ශුද්ධාත්ම බෞතිස්මය සභාවට දෙන්න බෑ. කොහෙන්ද ඒක එන්න ඕන? ස්වර්ගයෙන්. ඔබට තේරෙනවද? සභාව කෙරෙහි ස්වර්ගික ඍජු බලපෑම, ස්වර්ගික ක්‍රියාකාරකම නැත්නම් විවෘතුණු ස්වර්ගයක් සභාව ඉදිරියේ තිබෙනවා කියලා. වෙන කොහෙද ඔබ ඒක දැකලා තියෙන්නේ? මොන ආගමක් ඇතුළේද ඔබ ඒක දැකලා තියෙන්නේ? ඔබට දකින්න කොහෙවත් නැහැ. නමුත් ක්‍රිස්තියානි සභාව කෙරෙහි විවෘතුණු ස්වර්ගයක් තිබෙනවා. බලන්න කාරණාව. එසානේ කියන තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තද සුළඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසින් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් ඉදගෙන උන්නා වූ මුළුගේ පිරුණේ.
ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. ඒ ඔවුන්ගේ එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. ශුද්ධාත්ම බෞතිස්මය තුල ඔවුන් දකිනවා සුළඟක නාදය, ඔවුන් දකිනවා ගිනි දිව් බෙදිලා ඔවුන්ගේ හිස් මත පැමිණීම සහ ඊළඟට ඔවුන්ගේ ආත්මය තුලින් එනවා මොනවද? අන්‍ය භාෂාව. මේ කොහෙන්ද? පොළවෙන්ද? මේ ස්වර්ගයෙන්. ඔබට තේරෙනවද සභාව කෙරෙහි ස්වර්ගික බලපෑම තියෙන ආකාරය? කොහෙද වෙන තැනක මේවා තියෙන්නේ? මිනිස්සෙන්ගේ දෙවිවරුන් මෙසේ කරනවාද? මිනිස්සෙන්ගේ ආගම් තුල මෙවැනි ස්වර්ගික වරප්‍රසාදයක් තිබෙනවාද? නැහැ. අපි වෙනුවෙන් පිළියෙල කර තිබෙන දෙවියන් වහන්සේගේ ගෘහයේ බලපෑම හස්තය සභාව වෙනුවෙන් තිබෙනවා. ඔබට තේරෙනවද? ඒ නිසා ඔබ කොපමණ ආශිර්වාදනත් මිනිසෙක්ද ඔබ යන්නේ යන ස්ථානයේ සිටින දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි තමුන්ගේ අත දිගු කරගෙන ඉන්නවා. ඊළඟ පදය. ශුද්ධාත්ම බෞතිස්මය ලැබපු අවස්ථා මං කීපයක් පෙන්නන්නේ. 16:6. පාවුල් ඔවුන් පිට අත තැබූ කල ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් මොනවද කියන්නේ? අනාගත වාක්‍ය කිව්වෝය. මෙන්න තවත් ශුද්ධාත්ම වහන්සේගේ පැමිණීමේ මොහොතක්. කවුද අත තැබ්බේ? පාවුල් අත තියන්නේ. ක්‍රියා 19:6. ඔවුන් ශුද්ධාත්මෙන් පූර්ණ වුණා. කොහොමද ඔවුන් දැනගත්තේ? ඔවුන් අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තා. කොහෙන්ද මේක? පොළවෙන්ද? මේක ස්වර්ගයෙන්. ඔබට තේරෙනවද සභාව කෙරේ ස්වාමින් වහන්සේගේ ඍජු හස්තය තිබෙන හැටිත් ඔබව ඒකට අසු වෙලා තිබෙන ආකාරයත්? ඔබ සභාවේ සිටිනවා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ක්‍රියා කිරීමට ඔබ ඇතුළත් කියන එක නොවේයිද? ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඊළඟ පදය ශුද්ධාත්ම වහන්සේගේ බෞතිස්මය සහ අන්‍ය භාෂාව ගැන. පේත්‍රස් වචනය කතා කරද්දී සිදුවෙච්ච දේ. ක්‍රියා 10:44 කියනවා. පේත්‍රස් මෙම වචන කතා කරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයන් වහන්සේ පහළ වූ සේක. පේත්‍රස් සමග ආවා වූ අචර්මච්ඡීදිත ඇදහිලිවන්තයෝ අන්‍ය ජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනා වගුරුණු ලැබූ බැවින් විස්මිත වූ ඕය. බක්නිසාද ඔහු අන්‍ය භාෂාවලින් කතා කරනවත් දෙවියන් වහන්සේ වර්ණනා කරනවත් ඔවුන්ට ඇසුනේය. කොහෙන්ද මේ? ස්වර්ගයෙන්. මිනිස්යාගෙන්ද? නිකායකකින්ද? සංවිධානයකකින්ද? ඉගැන්වීමකින්ද? නෑ, ස්වර්ගයේ නොවුන් කවදාකවත් අන්‍ය භාෂා කතා කරලා තිබුණේ නෑ. මේ වෙනත් නගරයක සිටපු ඇදහිලිවතුන් පේත්‍රස් ඔවුන්ට වචනේ කතා කරුවා විතරයි. ඔවුන් යාඥා කරන්න පටන් ගන්නකොට මෙන්න මේ මිනිස්සු අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. පේත්‍රස් එක්ක ආපු පේත්‍රස්ගේ ගෝලයෝ ටික බලනවා මේ මොකද්ද මේ? කොහොමද මේ අය අන්‍ය භාෂා කතා කරන්නේ? ඔබට තේරෙනවද ස්වර්ගීය ස්වභාව කෙරෙහි තිබෙනවා කියලා? ඔබ සම්බන්ධ වෙලා තියෙන ස්වර්ගික සම්බන්ධතාවයට ඇතුල් වෙච්ච දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්වභාවයටයි. ඔබ තේරුම් ගන්න. මෙන්න ශුද්ධාත්ම බෞතිස්මය තුලින් ඔබ තේරුම් ගන්නවා ස්වභාව කෙරෙහි දෙවියන් වහන්සේගේ ස්වර්ගික අත, ස්වර්ගික බලපෑම, ස්වර්ගික මෙහෙයවීම ස්වභාව කෙරෙහි තිබෙනවා කියලා. ඔබට තේරෙනවද? දෙවෙනි කාරණේට එමු. ඊළඟ කාරණේ තමයි ආශ්චර්යය. මුල් ස්වභාවයේ සිදුවෙච්ච ආශ්චර්යය. අපි උදාහරණ කීපයකට එනවා. හාස්කම් සුවවීම නිදහස් වීම. බයිබලයේ තියෙන මුල් ස්වභාවයේ වෙච්ච ආකාරය. ක්‍රියාපතේ 2:43 අපි පද කීපයක් බයිබලයේ ක්‍රියාපතේ බොහෝ තිබෙනවා. හාස්කම් සුවවීම, ආශ්චර්ය, යක්ෂාත්ම නිදහස් වීම. ක්‍රියා 2:43 අපි පද කීපයක් විතරක් බලමු. එවිට සියලු දෙනා කෙරෙහි බය පැවතුනේය. බොහෝ පුදුම දහස්කම්ද ප්‍රේරිතයන් කරන කොටගෙන කරන ලද්දේය. දෙවෙනි පදය ක්‍රියා 5:12 තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුමද සෙනග අතරේ කරන ලද්දෝය. පුදුම හාස්කම් සභාවේ ස්වාමින් වහන්සේ කරනවා. ඒ වගේම ඊළඟ පදය ක්‍රියා 3:6 කොරාසුව කිරීම ගැන කතා කරනවා. රන් රිදී මට නැත, නමුත් ඇති දේ නුඹට දෙමි. නාසරීයේ ස්වාංශගේ නාමයෙන් ඇවිද පන්නයි කියා ඔවුන්ගේ දකුණ තල්ලා ඔහු නැගිටෙව්වේය. එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්වල සවිවිය. මොනවද මේ? හාස්කම්, පුදුම සහ ලකුණු. කොහෙන්ද මේවා? ස්වර්ගයෙන්. අපි ගිය සතියේ සහෝදරියකට යාඥා කරා.
ඇට යක්ෂාත්මයයි නිදහස් වුණා. ඊට කලින් සතිය අපි නීෂරේ ආඥා කෙරුවා. යක්ෂාත්මයකින් ඇය නිදහස් වුණා. කෙසේද සභාව තුල යක්ෂයෝ මිනිස්සෙන්ගෙන් දුර වෙන්නේ? ඒක කාගෙන්ද කොහෙන්ද? මිනිස්සෙක්ගෙන්ද සංවිධානයකගෙන්ද? ස්වර්ගයෙන්. හේතුව යේසුස් වහන්සේගේ නාමය විවහාර කරලා යක්ෂාත්ම දුරු කරන්න අපිට බලය දීලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා පොළොවේ යමක් බඳිනවද ස්වර්ගයේත් ඒක බඳිනවා, පොළොවේ යමක් මුදනවද ස්වර්ගෙත් ඒක නිදහස් කරනවා. හේතුව සභාව වෙනුවෙන් ස්වාමී යේසුස් වහන්සේ පැය 24 පුරාම දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ ඉඳගෙන සභාව උදෙසා මැදිහත්කාරකම් කරනවා. ඔබට තේරෙනවද? බලන්න කොපමණ අනර්ගද, කොපමණ කාරණාව ලස්සනද. ආශ්චර්ය පුදුම ලකුණු ගැන බයිබලේ කතා කරනවා. ක්‍රියාපතේ 5:15 කියනවා බලන්න එහින් පේත්‍රස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණ යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔවුන් පිටත වීතිවල ගෙනවිත් ඇඳන් වලද යහන් වලද තැබුවෝය. යෙරුසලම අවට නුවර වලින් සමූහයෝ රෝගීන්ද අශුද්ධාත්ම වලින් පීඩිත වූවන්ද ගෙන රැසුවෝය. ඔවුන් සියල්ලෝ සුව කරනු ලැබුවෝය. බලන්න සභාව කෙරේ තිබිච්ච දේව හස්තයේ තිබෙන ආලේපය, දේව හස්තයේ තිබෙන බලය. උන්වහන්සේගේ හස්තය සභාව කෙරෙහි මහත්ව බලවත්ව තිබුණා. කොහෙන්ද මේ? ස්වර්ගයෙන් නොවේ නම් යක්ෂාත්ම අපේ හඬ අහයිද? යක්ෂාත්ම මිනිහෙක්ගේ හඬ අහයිද? යේසුස් වහන්සේ ක්‍රියා නොකරන්න යක්ෂාත්ම දුර වෙන්නේ කෙසේද? රෝගයක් නිකම් මිනිහෙක්ගේ හඬ අහලා රෝගයක් අහක් වෙයිද? යේසුස් වහන්සේගේ නාමය නැතුව ඒක පිට වෙන්නේ කොහොමද? එහෙනම් ස්වර්ගික බලපෑම සභාව කෙරෙහි තියෙනවා. බලන්න ආශ්චර්ය, හාස්කම්, සෝවීම්, නිදහස් වීම අපිට පෙන්눔 කරන්නේ මොනවද? ස්වර්ගික හස්තය සභාව කෙරෙහි තිබෙන බවයි. ඒ නිසා තමයි අපේ নমස්කාරය සවෙන විට යක්ෂාත්ම තිබෙන අයට ඉන්න බැරුව ඒ අය වෙවුලන්නේ, ඒ අය වැටෙන්නේ. හේතුව ඇයි? ස්වර්ගික හස්තය සභාව කෙරෙහි තිබෙනවා. ඔබට තේරෙනවද සභාව කෙරෙහි ස්වර්ගික ඍජු බලපෑම තියෙනවා කියලා? එවැනි සභාවකයි ඔබ මාත් සිටින්නේ. ඔබ ක්‍රිස්තු ශරීරය වෙන සභාවේ සමාජිකයෙක් වීම එවැනි ආශිර්වාදලත් භාග්‍යවත් ජීවිතයක්. ඒත් එක්කම බයිබලෙ පෙන්නන මුල් සභාවේ ක්‍රියාපොතේ සබහා ධර්මයේ ලකුණු, ස්වර්ගයෙන් ඉෂ්ට කරපු ලකුණු ගැන කතා කරනවා. ඔවුන්ගේ යාඥාවට පිළිතුරු ලැබීමක් ලෙස කෙසේද කියලා. ඔවුන් යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පා විය. දැන් මේ ලකුණ බලන්න. යාඥා කළ පසු සිදුුනේ මොකක්ද ඉස්සලාම? රැස්ව සිටි ස්ථානය කම්පා වුණා. ඒකේ මොකක්ද අර්ථය? යාඥාව ඇසූ බලවට දෙවියන් වහන්සේ ලකුණක් දුන්නා. කල්පනා කරලා බලන්න. මොන යාඥාවටද එසේ මිනිස්යාගේ මොන යාඥාවටද එසේ පිළිතුරු ලැබෙන්නේ? මිනිස්යාගේ මොන දෙවිවරුන්ද එසේ තමන්ට යාඥා කරන අයට පිළිතුරු ස්ථීර කරන්නේ මෙවැනි ලකුණු දීලා? බලන්න ඊළඟ පදයට එවැනි අවස්ථාවක්. මේ පවුල් සිරගෙදර සිටින වෙලාවේ මධ්‍යම රාත්‍රියේ පමණේදී පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝය. හිරකාරයෝ ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියෝය. හදිසියෙන් මහත් පොළොව කම්පාවක් විය. එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුනේය. එකිනෙහිම සියලු දොළවල් ඇරුණේය. සියල්ලන්ගේ බැඳුම් බිඳුනේය. යාඥාවට ප්‍රශංසාවට පිළිතුරක් ලෙස බයිබලයේ කියනවා පොළොව කම්පා වුණා. හිරගෙදර බිත්ති ඇද වැටෙන්නේ නැති, දොර අගුල් කැඩෙන්නේ නැති. බයිබලයේ කියනවා බලන්න ඒ කාරණාවේ තේරුම. බයිබලයේ අපිට පෙන්නනවා සභාව කෙරෙහි ස්වර්ගික හස්තය තිබෙනවා කියලා. යාඥා කරන විට දෙවියන් වහන්සේට යාඥා කරන විට දෙවියන් වහන්සේ අපිට උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ ඒක පෙන්වනවා. ඇයි ඒ? සභාව කෙරෙහි ස්වර්ගික හස්තය කෙලින්ම තිබෙන නිසා. නැත්තම් එසේ දේවල් වෙන්න පුළුවන්ද? හතරවෙනි කාරණයට එමු. ස්වර්ග රාජ්‍ය දර්ශනය වීම ගැන බයිබලයේ ක්‍රියාපතේ කතා කරනවා. ස්වර්ග රාජ්‍ය දර්ශනය වීම. ස්තේපන්ගේ ජීවිතේ. ස්තේපන් මේ වේද සාක්ෂිකාරයෙක් ලෙස මැරෙන අවස්ථාවේ ස්තේපන් මෙම දර්ශනය දකිනවා. මොකද්ද දර්ශනය? ඒක දර්ශනයක් කියන්නේ ඔහු ඇස් ඉදිරියේ දකින්න දෙයක් මේ. බයිබලයේ කියනවා නමුත්
ඔව් ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වර්ගයේ දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක බලව ස්වර්ගයේ විවර වී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය. ස්තේපන් මැරෙන මොහොතේදී ස්තේපන් දකිනවා මේක. දෙවියන් වහන්සේගේ දරුවන් මැරෙන වෙලාවේදී මතක තියාගන්න දෙවියන් වහන්සේ දරුවන් මේක දකිනවා. ඔව් ඉතින් බය වෙන්න එපා මැරෙන්න. මොකද ඒ වෙලාවේ බය දැනෙන්නේ නැහැ ඔබට. ඒ මොහොත ඔබ දකින්නේ කවද දන්නවද? දේවදූතයින්ව. ඔව් දේවදූතයින්ව. බයිබලයේ කියනවා සේපන් ඇස් අරිනකොට සේපන් ඉදිරියේ ඔහුගේ ඇස් ඉදිරියේ තිබෙනවා දෙවියන්සේගේ දකුණු පාර්ශ්වයේ යේසුස් වහන්සේ සිටගෙන ඉන්නවා. සේපන් කියනවා මට පේනවා දෙවියන් වහන්සේ දකුණු පාර්ශ්වයේ යේසුස් වහන්සේ සිටගෙන ඉන්නවා. සේෆන්ට මේක දකින්න සැලසුණා ස්වර්ගය. මතක තියාගන්න සබාව කෙරෙහි විවෘත වුණු ස්වර්ගයක් තිබෙන්නේ. ඔබට මේ අත්දැකීම අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. එතනදී ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව ඔබ දකිනවා. එතනදී උන්වහන්සේගේ දූතයන් ඔබ සමග සිටගෙන ඉන්න ඔබට පේනවා. සමහරට ඔබට නොපෙනෙයි. ස්වාමීන් වහන්සේගේ දූතයෝ අවශ්‍ය වැඩය කරනවා. මම යම් ස්ථානයකට යනවා මම කියනවා ස්වාමිනී මේක මට කරන්න බෑ. නමුත් ඔබ වහන්සේගේ දූතයන් ලවා ඔබ කරන්න. උන්වහන්සේගේ දූතයන්ව පත් කරලා තිබෙනවා එවැනි ඒ වෙලාවේ මා වෙනුවෙන්. සමහර විට උන්වහන්සේගේ දූතයන් ඔබ දැකලත් ඇති. නමුත් ඔවුන්ට අත්තටු තිබුණ නැති හින්දා ඔබට අඳුරගන්න බැරි වෙන්න ඇති. මොකද උන්වහන්සේගේ දූතයන් ගැන මිනිස්සු හිතන්නේ අත්තටුත් එක්ක විතරනේ. නෑ අපි වගේම උන්වහන්සේගේ දූතයන් අපි අතරට බැහැලා අපි වෙනුවෙන් උපස්ථාන කරනවා කියලා ඔබ දන්නවද? ස්වර්ගය ඔබ දකින්න ඕන. එදා සේෆන්ගේ මරණ අවස්ථාවේදී සේෆන් ස්වර්ගය දකිනවා. සබාව ස්වර්ගය දකින්නා වූ ස්ථානයක්. ඔබේ නමස්කාරයේදී ඔබට දැනෙනවද ස්වර්ගය විවෘත වෙන අවස්ථාවන්? ඔබගේ නමස්කාරයේදී ඔබට දැනෙනවද සමහර අවස්ථාවකට පැමිණෙනවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය හදවතේ දරන්න බැරුව අඬන්න කෑ ගහලා අඬන්න හිතෙන අවස්ථාවකට පැමිණෙනවා. ඔබට දැනෙනවද ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ අභිමුඛය ඔබට දරන්න බැරුව ඔබගේ ඇස් වලින් කඳුළු වැටෙන අවස්ථාවකට පැමිණෙනවා. සමහර අය බොහොම මේ නමස්කාරය අත්දකලා නැහැ. ඒ අයට මේකේ රස තේරෙන්නේ නැහැ තාම. සමහර අයගේ නමස්කාරය හොඳ ලස්සනට ගීතිකා කිව්වා හොඳට ගීතිකා කිව්වා ඊට පස්සේ කෑ ගහලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙරුවා. නැහැ. ඒ අය ඒක කරලා හිතනවා හරි අපි අද නමස්කාර කරා නැහැ වැරදි. ඔබ තාම නියම නමස්කාරය අත්දකලා නැහැ. නමස්කාරයේ නියම නමස්කාරයේ කෙරවලේදී ඔබට දැනෙනවා ස්වර්ගය ඇරෙනවා. ඔබට දැනෙනවා දේව මහිමය ඔබ කෙරෙහි පැමිණෙනවා. එවිට යම්මයි අන්‍ය භාෂාවලින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරයි. යම්මයි අඬයි වැළපෙයි. යම්මයි ජීවිතයම වෙනස් කරගනි. එවිට ඔබට හිතෙනවා අනේ මේ නමස්කාරය ඉවර කරන්න බෑ. මට දවසම මෙහෙම ඉන්න ඕන දවසම මෙහෙම ඉන්න ඕන කියලා ඔබට හිතනවද නමස්කාරයේදී? හැමදාම නොවෙන්න පුළුවන්. සමහර නමස්කාරයන් වලදී ඔබට දැනෙනවද මේ වගේ අභිමුඛයක්? ඒ වගේ අභිමුඛයක් තාම ඔබ අත්දැකලා නැත්නම් ඔබ ඇත්තටම දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු ලෙස නමස්කාර කරලා නැහැ. නමස්කාරය හරි පුදුම කාරණයක්. බලන්න. ඒ නමස්කාරය තුල ඔබ දකි ස්වර්ගය. ඔබේ ආත්මයට පෙනෙයි ස්වර්ගය. එදා යාකොබ් දැක්ක ලෙස ඔබට පෙනෙයි. බලන්න සබාව කෙරෙහි ස්වර්ගය. ඔබ ජාතීන්ගේ මිනිස්සෙන්ගේ මනුෂ්‍ය ආගම්වල ඔවුන්ගේ දෙවිවරුන්ට ඔවුන් නමස්කාර කරන කොයි ස්ථානයකද ඔබට දකින්න ලැබෙන්නේ විවෘත වුණු ස්වර්ගයක්. අපි දකින්න සමහරලාට ආවේශ වෙච්ච යක්ෂාත්ම ඔවුන පෙළන ආත්ම. නමුත් ඔබ දකින්නවද ඒ අය නමස්කාර කරන දෙවිවරුන් දෙවි දේවතාවුන් ඒ අය හිතන ස්වර්ගයේ විවෘතත්වය වුන් කෙරේ ඇවිල්ලා සුදාපෙනන් වහන්සේගේ ස්පර්ශය ලැබිලා ආත්මෙන් පිරීලා දේව මහිමෙන් තේජසෙන් ස්පර්ශ වෙලා ජීවිත වෙනස් වෙලා ජීවිත ආලෝකමත් වෙන අත්දැකීමට වුන් පැමිණෙනවාද? කොහෙන්ද මේ? ස්වර්ගයෙන්. සබාව කෙරෙහි විතරයි ස්වර්ගය තිබෙන්නේ. ස්වර්ගයෙන් පොළවේ ආරම්භ කළේ වෙන මුකුත් නෙමෙයි. සබාව. අද අපි සබාවේ දරුවන්ව සිටින්න අවශ්‍යයි. කොච්චර ලස්සනද ස්වර්ගීය දර්ශනය වුණ සබාව කෙරෙහි. මෙන්න සබාව. ඊළඟට තවත් විශේෂ දෙයක්. දේව හඬ ඇසීම. මිනිසෙන්ගේ දෙවිවරුන්
ඒ අයට කතා කරනවද? කල්පනා කරන්න. අපේ දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. රූප නමස්කාර කරන මිනිස්සුયો සිටිනවා. ඒ අයට ලොකුම වස්තුව තමයි එයාගේ රූපය. ඒ රූපය ඔහු දිහා බැලුවද? ඒ රූපය ඔහුට කතා කෙරුවද? නෑ. නමුත් අපේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට අපිට කතා කරනවා. මෙන්න සභාවත් එක්ක තිබෙන ස්වර්ගික සම්බන්ධතාවය. ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසා තිබෙනවාද? සුද්ධාත්මයන් වහන්සේගේ හඬ හා යේසුස් වහන්සේගේ හඬ ගැන බයිබලයේ කතා කරද්දී අපි දකිනවා සුද්ධාත්මයන් වහන්සේගේ හඬ සහ යේසුස් වහන්සේගේ හඬ ඇසීම ගැන. එවිට ආත්මයන් වහන්සේ පිලිප්ට කතා කොට නුඹ මේ රථය ළඟට ගොස් එක් වයන්නයි කීසේක. ක්‍රියා 8:29. කවුද කතා කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. කාටද කතා කළේ? පිලිප්ට. උන්වහන්සේ තුල ගමන් කරන මිනිසයාට සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. ඔබට සුද්ධාත්මයන් වහන්සේ කතා කර තිබෙනවද? සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරපු දවසක් මතකද? සුද්ධාත්මයන් වහන්සේ ඔබට මොන හඬින් කතා කරාද? ඒක ඔබට දැනෙයි. ආත්මයට දැනෙයි. කවුද මේ කතා කරන්නේ කියලා. කොහෙන්ද සුද්ධාත්ම හඬ? ඒක පොළවෙන් නෙවෙයි. ඒක ස්වර්ගයෙන්. සභාව තුල ස්වාමීන් වහන්සේගේ වැනි ක්‍රියාව කියනවා. දෙවෙනි පදය ඊළඟට. ක්‍රියා 10:19 සිට 21 දක්වා කියනවා. පේත්‍රස් දර්ශනයක් දකිනවා. පේත්‍රස් වනාහි දර්ශනය ගැන කල්පනා කරමින් සිටියදී මොකද ඊළඟට කියන්නේ? ආත්මයන්න් වහන්සේ කතා කොට බලව මිනිසයන් 3 දෙනෙක් නුඹ සොයති. එබැවින් නැගිට බැස කිසිසේත් සැක නොකොට ඔවුන් සමග ඵලයන්මක් නිසාද මම ඔවුන් එවිමි කීසේක. කවුද කතා කරේ? සුද්ධාත්මයන් වහන්සේ. කාටද? පේත්‍රස්ට. කලින් පිලිප්ට, දැන් පේත්‍රස්ට කතා කරලා කරන්න ඕන දේ කියනවා. කවුද කිව්වේ? සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ එවැනි දේවල් කියනවාද? ඔව්. කොච්චර අලංකාරද? මෙවැනි දේ වෙන්නේ කොහෙද? සභාවේ. මෙන්න සභාව කෙරේ සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාව. ඊළඟ පදයට එමු. ක්‍රියා 11:27. ඒ දවස්වලදී යෙරුසලමෙන් ප්‍රපේතවරු අන්තිෝකියට ආවෝය. ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට මුළු ලෝකෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයන් වහන්සේ කරන කොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෝදියස්ගේ දවස්වලදී සිදුවේ. බලන්න දෙවියන් වහන්සේගේ වචනය සභාවේ සිටින අය කෙරෙහි පැමිණිච්ච ආකාරය. අනාගත වාක්‍යයක් ලෙස, ධර්ම වාක්‍යයක් ලෙස, පණිවිඩයක්. බලන්න කල්පනා කරන්න. දැනගන්න මේ වචනයක් ලෙස. බයිබලයේ කියනවා දැනගන්න මේ වචනය. නැත්නම් මෙතන අනාගත වාක්‍යයක් නේද කියන්නේ? සුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන. පැමිණෙන්න යනවා සාගතයක්. ඒක ආවා කියලා කියනවද? ඔව් ඒක ආවා. ආත්මයන් වහන්සේ කතා කෙරුවා. පේත්‍රස්ට කතා කෙරුවා. එයාව හොයාගෙන එන මිනිස්සයා ගැන පේත්‍රස්ට කතා කෙරුවා. බලන්න කොච්චර ලස්සනද. සුද්ධාත්මයන් වහන්සේ එසේ කළා. ඔබත් එක්ක සුද්ධාත්ම වහන්සේට එසේ කරන්න බැරිද? පුළුවන්. බලන්න සභාව කෙරෙහි තිබෙන ස්වර්ගීක හස්තය. දෙවියන් වහන්සේගේ හඬ පැමිණෙන හැටි. ඔබ නමස්කාර කරන, ඔබ අදහන දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ආමෙන්. ඔබේ හඬ අසන්න ආසද? සම්මේදී වෙන්න ස්වාමීන් වහන්සේට. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ හඬ අසන්න නම් ඔබ බොහෝ අයගේ හඬ නොඅසා ඉන්න ඕන. මතක තියාගන්න. අපේ කන ප්‍රවේශම් කරගන්න. කනෙන් අහන්න ඕන මොනවද? අදේ වචනය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. තව මොනවද ඔබ අහන්නේ? ගීතිකා අහනවද? දේශනා අහනව නේද? ඔව්. තව කෙනෙක්ගේ දුක් ගැනවිල්ලට සවන් දෙනවද? ඔව් සවන් දෙනව නේද? ලෝකයේ ගැන ප්‍රවෘත්ති අහනව නේද? ඉඳලා හිටලා සින්දුවක් හරි. ලස්සන විහිළු කතාවක් අහන්න ආසයි නේද? ඒ වගේ මේ ඔක්කොමට වඩා රස මනුෂ්‍ය කනට, මානසික කනට ඒ ඔක්කොමට වඩා රස විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕපදූප. අද ඕපදූප ක්‍රම දෙකකට එනවා. එකක් නීත්‍යානුකූලව, අනිත් එක නීත්‍යානුකූල නොවන ලෙස. කොහොමද නීත්‍යානුකූලව ඕපදූප වෙන්නේ? ඔබ දාන්න ප්‍රවෘත්ති CNN, BBC, TNN මොනවාද? තව මොනවද තියෙන්නේ? දෙරණ නිවුස්, සිරස නිවුස්. මත කියන්නේ මේවත් ඕපදූප. හැබැයි නිලලත් ඕපදූප. ප්‍රවෘත්ති අහන්න ඕන. ඇත්ත. නමුත් සමහර අය වහනවා විතරයි. ඇති වැඩකුත් නැහැ.
අහා දන්නේ නැති දේවල් කියෝ ඉන්නවා ඊට පස්සේ. නිල නොලත් ඔබ දූප WhatsApp ප්‍රවේශම් වෙන්න. ඒව වුණාට වඩා ඔබ අහන්න ගියොත් ඔබට සුද්ධාත්ම වහන්සේගේ හඬ අහන්න නම් බෑ. මිනිස්යාගේ හඬ ඇසීම අඩු කරන්න, අවශ්‍ය දේ අසන්න. අනවශ්‍ය කොටස කියන්නේ නෑ ඒක එපා කියලා. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියනකොට උනත් ඒ ප්‍රශ්නේ අවශ්‍ය දේ අහන්න. ඊට පස්සේ අනවශ්‍ය දේයක් කියනවා. ඒක මට උනේ අහවලා මෙහෙම කරපු හින්දානේ මට. ඒ ගැන කතා කරද්දි කියන්නේ නෑ සිස්ටර් ඒක ඕනේ නෑ මට. ඔයාගේ ප්‍රශ්නේ මං ඇහුවානේ. දැන් මට ඉඩ දෙන්න ඔයා ගැන ආඛ්‍යා කරන්න. එහෙම නේද හොඳ? එතකොට ඔබට සුද්ධාත්මයන්ගේ අහන්න ලෙසි. හේතුව ඔබ අහන ප්‍රමාණය, මිනිස්සුන්ගෙන් අහන ප්‍රමාණය, ලෝකෙන් අහන ප්‍රමාණය අඩු කරන්න. සුද්ධාත්මයන්ට ඔබට සවන් දෙන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. 13:2 ක්‍රියා. ඔවුන් ස්වාමීන් වහන්සේට මෙහෙ කරමින් නිරාහාරයෙන් නුන් කළා. සුද්ධාත්මයන් වහන්සේ කතා කොට මා විසින් බර්නබස්ද සාවුල්ද කැඳ වූ වැඩිය පිණිස ඔවුන් මට වෙන් කරපල්ලාය කීසේක. ඔවුන්ගේ යාඥාව තුලේදී කවුද කතා කරන්නේ? කවුද කතා කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. කාටද කතා කරන්නේ? සභාවට කතා කරනවා. සභාවට කතා කළා කියනවා පාවුලුත් බර්නබසුත් මා නියම කරපු වැඩේට ඔවුන්ව වෙන් කරපල්ලා. කවුද කතා කරලා කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. මනුෂ්‍ය හඬක් නොවේ. කොහෙන්ද මේ හඬ? ස්වර්ගයෙන්. ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ හඬ අසනවාද? බලන්න කොච්චර අනර්ග කාරණයක්ද කියලා. පිලිප් සුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇසුවා. පේත්‍රස් සුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇසුණා. පේත්‍රස් අගබස්ත සුද්ධාත්මයන් වහන්සේ කතා කරුවා. සභාවට ක්‍රියා 13:2 කියනවා මේ පණිවිඩය. ඊළඟට ක්‍රියා 16:7 පාවුල් සීලස් සහ තිමොතිට. පාවුල් සීලස් සහ තිමොතිට මෙසේ කතා කරනවා. ඔව්හු මිසිය සීමාවට ඇවිත් බිතිනියට යාමට උත්සාහ කළේය. නමුත් යේසුස් වහන්සේගේ ආත්මය ඔවුන්ට ඉඩ නුදුන් සේක. යේසුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ කියනවා නුඹලා යන්න යන ස්ථානයට යන්න එපා. කොච්චර අනර්ග ස්වර්ගික මෙහෙවීමක් යටතේද සභාව ගමන් කරන්නේ. මිනිස්සෙයින්ට සංවිධාන වලට හිතිච්ච දේ කරන්න බෑ. සුද්ධාත්ම වහන්සේගේ මෙහෙවීම යටතේ අපි ගමන් කරන්නේ. මේක අනර්ග කාරණයක් නොවේද? ඒ වගේම ඊළඟට පාවුල්ට ස්වාමීන් වහන්සේගේ යේසුස් වහන්සේගේ හඬ ආපු අවස්ථා දෙකක්. මෙන්න පළවෙනි අවස්ථාවද ක්‍රියා 9:3. තවද ඔවුන් ගමන් කොට දමස්කයට ලං වූ කල හදිස්සියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුනේය. ඔහු බිමට වැටුනේ එවිට සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාදයි? තමාට කියන හඬක් ඔහුට ඇසුනේය. ස්වාමීනි ඔබ කවුදයි? ඔහු ඇසීය. උන්වහන්සේද මම වනායි නුඹ පීඩා කරන යේසුස්ය. කවුද කතා කරේ? යේසුස් වහන්සේ ඔබට කතා කරනවාද? යේසුස් වහන්සේ ඔබට කතා කරනවාද? මගේ සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ඔබට කතා කරනවාද? ඔබේ ආඥාව තුල ඔබට හඬ ඇහෙනවද? ඔබ ඉන්න සභාව එවැනි ස්වර්ගික බලපෑමක් යටතේ තිබෙන සභාවක්. ඒකේ සමාජිකයෙක් වීමේදී ඔබ ඒවට අයිතිවාසිකම් කියන දරුවන්. උන්වහන්සේගේ හඬ ඔබට ඇසෙන්න යනවා. පාවුල් තව අවස්ථාවක යේසුස් වහන්සේගේ හඬ ඇසුවා. 23:11. එදා රාත්‍රියේ ස්වාමින් වහන්සේ ඔහු ළඟ සිට ධෛර්යය ඇතුව සිටපන්න නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂි දුන් සේම රෝමේදී සාක්ෂි දෙන්න ඕනෑයි කීසේක. කවුද කිව්වේ? ස්වාමින් වහන්සේ. කවුද ස්වාමින් වහන්සේ අපේ? යේසුස් වහන්සේ. කාටද කතා කරේ? පාවුල්ට. මතක තියාගන්න. සභාවේ දරුවෙක් ලෙස ඔබට තිබෙන අයිතිවාසිකමක් දෙවියන් වහන්සේගේ හඬ ඇසීම. සමහර විට ඒක ඔබට දේශනාවක් කරා එන්න පුළුවන්. බයිබලයේ හරහා එන්න පුළුවන්. ඍජුවම ඔබේ කනට එන්න පුළුවන්. මේ කනට මේ කනට. ඒ වගේම ඊටත් සංවේදී වූ ඔබට ආත්මයක් තිබෙනවා. දෙවියන් වහන්සේට සුදායි වහන්සේට ඔබේ ආත්මයට කතා කරන්න පුළුවන්. ඔබ සභාවේ දරුවෙක් ලෙස දෙවියන් වහන්සේගේ හඬ අසනවද? මෙන්න ස්වර්ගික බලපෑම සභාව කෙරෙහි. මේවා කොහෙද තියෙන්නේ? මිනිස්සෙන්ගේ ධර්මයන් තුල මේවා තිබෙනවද? මිනිස්සෙන්ගේ දෙවි දේවතාවුන් මෙසේ ක්‍රියා කරනවද? නැහැ. මොකද ඔවුන් කිසි කෙනෙක් ස්වර්ගීක දෙවිවරුන් නොවේ. ස්වර්ගයේ නැහැ අය. ස්වර්ගයේ ඉන්නේ කෙනයි. කවුද?
පිය වූ දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිටිනවා ත්‍රිත්වීය දෙවියන් වහන්සේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයට කියාපි යාක්‍යා කරන්නේ බෞතිස්මය කරන්නේ ඔසවන්නේ ඒ දෙවියන් වහන්සේ සිටිනවා. ඒ දෙවියන් වහන්සේ අපිට කතා කරන ශුද්ධාත්මයන් වහන්සේ තුලින් යේසුස් වහන්සේ තුලින්. ආමෙන්. කොච්චර අනර්ග කාරණයක්ද. තවත් කාරණයක් යමු. 6 වෙනි කාරණය. සභාව කෙරෙහි ස්වර්ගික හස්තය. 6 වෙනි කාරණය. දේව දූතයන්ගේ සේවය. දේව දූතයන්ගේ සේවය. මම අර කලින් කාරණයකදීත් දේව දූතයා ගැන කතා කරා ස්වර්ගික දර්ශනය ගැනදී මම දේව දූතයන් ගැන කතා කරා. නමුත් මට වෙනම කාරණයක් තිබෙනවා. දේව දූතයන්ගේ සේවය සභාවේ සිටින දෙවියන් වහන්සේගේ මිනිස්සෙයින් දැක්කා. ඔබටත් දකින්න පුළුවන් වෙයි. අපි ඒ ගැන කතා කරමු නිසා වැඩිපුර කතා කරන්න. බයිබල් පද තුනක් මම ඔබට පෙන්වන්න යනවා. පිලිප්පටේ 26 පිලිප්පටේ 26 කියනවා. එහෙත් ස්වාමින් වහන්සේගේ දූතෙක් පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසට බහින පාරට ඵලයන් නැකීවේ. කවුද කතා කරේ? ෆිලිප් මග යනකොට ෆිලිප්ට කෙනෙක් මුණ ගැහෙනවා. ෆිලිප්ට ඔහු තට්ටු කරලා කියනවා ෆිලිප් අහවල් ස්ථානෙට ඵලයන්. ෆිලිප් එතනදී දැනගන්නවා ෆිලිප්ට කතා කරේ කවුද කියලා. කවුද කතා කරේ? දූතයා. මතක තියාගන්න පොළොවේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව බලවත් සිදු වෙනවා. සභාව කෙරෙහි ස්වර්ගීක හස්තය. සභාව තුල ස්වාමීන් වහන්සේ දූතයන් නෙවෙන ඔබට මට සේවය කරන්න. දූතයන් උන්වහන්සේ ඔබ මා පෙරටුවෙන් යවනවා. ඔබ මාව ආරක්ෂා කරන්න. මං ස්වාමීන් වහන්සේ ස්වාමිනී මම පාරේ යන්නේ විට ඔබ වහන්සේ මා වෙනුවෙන් දූතයන් තබා තබන්න. උන්වහන්සේ කරනවද ඔබ මා වෙනුවෙන්? ඔව්. කාටද මෙවැනි ස්වර්ගීක සේවයක් තියෙන්නේ? කල්පනා කරලා බලන්න. කාටද එවැනි සේවයක් තියෙන්නේ? කොයි මිනිස්යාටද? ඔබට මට සභාවේ දරුවන්ට. ඊළඟ පදේ දූතයන් ගැන කතා කරන. ක්‍රියා 12:7. එවිට ස්වාමින් වහන්සේගේ දූතෙක් ඔහු ළඟ සිටියේය. ලස්සනයිනේ. ඔබ ආස නැත්ද? ස්වාමීන් වහන්සේ ක්‍රියාව මේ ලෙස දකින්න මං හරි ආසයි. මං විශ්වාස කරනවා මාළඟ ස්වාමීන් වහන්සේගේ දූතයෝ ඉන්නේ නැති. නමුත් මං අඳුර ගන්න නැතුව ඇති. මොකද එවැනි අවස්ථාවලින් අපි බොහෝ පසු කරලා ගිහිල්ලා තියෙනවා. අද්විතීය උන්වහන්සේගේ හාස්කම්මය අවස්ථාවලින් මට මතකයි රියානතුරු ගැන ගත්තොත් මම භයංකර රියානතුරු 3කින් ස්වාමීන් වහන්සේ මාව ගලවලා තියෙනවා. භයංකර රියානතුරු 3කින් ස්වාමීන් වහන්සේ මාව ගලවලා තියෙනවා. එක රියානතුරක් අපි 4 දෙනාම කාර් එක ඇතුලේ. එක රියානතුර මට නිින්ද ගියා. පාරේ අනිත් පැත්තට වාහනේ ගියා. එහා පැත්තේ විශාල කන්ටේනර් එකක් වේගෙන් එනවා. සිස්සමන්ති නිදි. හදිස්සියම සිස්සමන්තිව හැරෙව්වා. ඒක පාට මට අහම්මෝතේදී මගේ ඉස්සරහා වාහනේ මම දන්නේ කොහොමද වාහනේ හරි තැනට ආවේ කියලා. ඇස් වැහැලා ඇරෙනකොට කොහොමද වාහනේ හරි තැනට ගන්නෙ? ඇස් හැරෙනකොට මගේ වාහනේ හරියටම මගේ පාරට ඇතුල් කෙරුණා. ඒක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ දූතයින් ඒවා කරන්නේ. මම දන්නේ කොහොමද වාහනේ එසේ සිද්ධ වුණේ කියලා. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව. උන්වහන්සේගේ දූතයින් ඔබ මා වෙනුවෙන් එවනවා. මතක තියාගන්න මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාව. මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාව. කුවේට් එකේදී අනතුරු දෙකකින් ස්වාමීන් වහන්සේ මාව බේරුවා. මේක ස්වර්ගයෙන්. ඒක දෙවියන් වහන්සේ කරපු දේ. ස්වාමීන් වහන්සේ බොහෝ දේ කරනවා. අපි පාරේ ඉඳන් තමයි මම ස්වාමීන් වහන්සේගෙන් ස්වාමිනී මාර්ගයේදී අපිව ආරක්ෂා කරන්න. උන්වහන්සේගේ දූතයන් අපි වෙනුවෙන් සිටිනවා. බලන්න මගේ සහෝදරයා සහෝදරිය. අපි නොදැකපු අවස්ථා තව කොච්චර ඇද්ද? ඔය අපිට පෙනිච්ච දේවල් අපි ඉදිරියේ. අපි නොදැකපු අපේ ජීවිතය ආරක්ෂා කරන්න අපි වෙනුවෙන් උන්වහන්සේගේ දූතයන් ක්‍රියා කරපු අවස්ථා කොච්චර ඇද්ද? මෙන්න සභාව කෙරෙහි ඇති ස්වාමින් වහන්සේගේ හස්තය. මෙවැනි ස්ථානයක් නේද සභාව කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය. ක්‍රියා 23 කියනවා නේද? කුමක් හේින්ද? මායිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට. පවුල්ට කතා කරනවා. පවුල්ගේ පණිවිඩේ පවුල් කතා කරලා කියනවා මම සේවය කරන දෙවියන් වහන්සේගේ දූතෙක් මා ළඟ ඉඳලා මට මෙහෙම වචනයක් කිව්වා කියලා. කොච්චර අනර්ගද? ඊළඟට දර්ශන සහ සිහින. බයිබල් පද ටික විතරක් කියවමු. මේකත් ස්වර්ගික කාරණයක් නෙවෙයිද? කොහෙන්ද ඒවා පොළවෙන්ද? මිනිස්සෙන්ගෙන්ද? සංවිධානයෙන්ද? නායකයෙන්ගෙන්ද? පාස්ටර්ගෙන්ද? ස්වර්ගයෙන්.
මෙන්න සභාව කෙරෙහි ස්වාමීන් වහන්සේගේ හස්තය කොපමණ දර්ශන සාහසේ ඉන. "ඔහු හවස් වූ කල්ලේ 9 වෙනි පැය පමණේදී දෙවියන් වහන්සේගේ දූතෙක් තමා ළඟට එනවා සහ කොර්නේලියස් යයි තමාට කියනවා දර්ශනයකින් පැහැදිලි ලෙස දැක." ඔව් මේ අවස්ථාවේ දූතයව දැක්කේ දර්ශනයකින්. සැබෑවට නෙමෙයි. මෙහෙම අල්ලන්න පුළුවන් විදියට නෙමෙයි. දර්ශනයෙන්. හැබැයි දර්ශනය මතක තියාගන්න සිහිනය නොවේ. සිහිනය නින්දෙන් දකින්න දෙන්නේ. ටිකක් සැක කරන්න පුළුවන්. සිහිනයක්නේ. දර්ශනය ඔබ අවදියෙන් සිටින වෙලාවේ ඔබේ යාඥා මොහොතේදී ඔබ ඇස් ඉදිරියට පැමිණෙන රූපය නිදාගෙන නොවේ දර්ශන දකින්නේ. ඇස් අරන් ඉදී දර්ශනය දකින්නේ. හැබැයි හැබවින් ඔබ ඉදිරියේ සිදුවෙන දෙයක් ලෙස ඔබට පේන්න තියෙනවා. වෙනවා. ඒක දර්ශනයක්. උන්වහන්සේ දර්ශන දකින්න සැලසුවා. පේත්‍රස්ට ස්වාමින් වහන්සේ දර්ශනයක් දුන්නා. ක්‍රියා 10:9 සිට 11 අපිට දකින්න පසුවදා ඔවුන් ගමන් කොට ඒ නුවරට ලං වූ කල පේත්‍රස් සවෙනි පැය පමණේදී යාඥා කරන්න ගේ උඩට ගියේ යාඥා කරන්නට. ඔහු බඩගිනිව කෑම කන්ට කැමති වූයේ. නමුත් ඔවුන් එය පිළියෙල කරන අතරේදී ඔහු මුජ්ජාවිය එවිට ආසවිවරව දැන් දර්ශනයක් දකින්න එතනින් එහාට. කවුද දැක්කේ දර්ශනේ? පේත්‍රස්. පවුල් ගැනත් කතා කරනවා. 18 ක්‍රියා 18 9 වෙනි පදේ ඉඳලා. ස්වාමින් වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පවුල්ට කතා කොට පවුල් දර්ශනයක් දකිනවා. දර්ශන සිහින ස්වර්ගයෙන් අන්තිම කාරණේ. මේක ටිකක් භයානකයි. දැන් අපි මුලින් කතා කරපු දේවල් මම ඔබට ආපහු පොඩ්ඩක් එක පෙළියට කියන්න. ස්වර්ගික සම්බන්ධතාවය තුල සභාව ඇතුලේ සිදුවෙන සිදුවීම. ඒකෙන් අපි දැනගන්නවා සභාව ස්වර්ගයට සම්බන්ධයි කියලා. ඍජුවම දෙවියන් වහන්සේට සම්බන්ධයි කියලා. මොනවාද සිදුවුනේ? අපි දකින්නේ. ශුද්ධාත්ම බෞතිස්මය, ආශ්චර්ය 2, හස්කම් සෝවීම. 3 සුභාධර්මයේ ලකුණු යාඥාවට පිළිතුරු හැටියට අපි දැක්ක ක්‍රියාපොතේ. 4 ස්වර්ග රාජ්‍ය දර්ශනය වීම අපි දකිනවා ක්‍රියාපොතේ. 5 දෙවියන් වහන්සේගේ හඬ ඇසීම. ශුද්ධාත්ම වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ හඬ ඇසීම. 6 දේව දූතයන්. 7 දර්ශන සහ සිහින. නුඹලාගේ යෞවනයෝ දර්ශන දකින්න ඕය. බයිබලයේ නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නවා ඇත. කවුද ස්වප්න දකින්නේ? ඒ 7 වෙනි කාරණය. තවත් දෙයක් බයිබලයේ කතා කරනවා. ස්වර්ගික විනිශ්චය. සභාව කෙරෙහි පැමිණුණා. ප්‍රධාන උදාහරණය තමයි අනනියස් සහ සප්පිරා. අනනියස් ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව බොරු කිව්ව මොහොතේදී අනනියස් මැරිලා වැටුණා. ඊළඟට සප්පිරා ගැන කතා කරනවා. 5 කියනවා අනනියස් ඒ වචනය අසා වැටි මලය. ඊළඟට 9 ඉඳලා කියනවා එවිට පේත්‍රස් කතා කොට ඇගේ භාර්යාවට කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ පරීක්ෂා කරන්නට නුඹලා එකඟ වෙන්න යෙදුනේ කොහොමද? අන්න නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය. ඔහු නුඹද පිටතට ගෙන යන්නෝ යයි ඈට කීවේය. එකෙනෙහිම ඈ ඔහුගේ පාද පාමුල වැටි මලාය. කොහෙන්ද මේ විනිශ්චය ආවේ? පේත්‍රස්ගෙන්ද? පේත්‍රස්ගෙන්ද? සභා සංවිධානයෙන්ද? නීතියෙන්ද? උසාවියෙන්ද? නෑ. ස්වර්ගයෙන්. විනිශ්චය ස්වර්ගයෙන්. ඒතර ඔබට තේරෙනවද සභාව තුලේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියා අතරේ එහෙම දෙයක්ත් තියෙනවා කියන එක අමතක කරන්න එපා. එදා අනනියස් සහ සප්පිරා සභාවට බොරු කළා. පේත්‍රස් ඔහුට කියන්නේ පේත්‍රස් කිව්වේ නෑ සභාවට බොරු කළා කියලා. පේත්‍රස් කියනවා ශුද්ධාත්මයන් වහන්සේට බොරු කළා. ඇයි නුඹ ශුද්ධාත්මයන් වහන්සේට බොරු කිව්වේ? අනනියස් සහ සප්පිරා සභාවට බොරුවක් පෙන්නුවා, පේත්‍රස්ට බොරුවක් පෙන්නුවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේට බොරුව පෙන්වන්න බෑ. ඒ මොහොතේ ඔහු විනිශ්චය ලැබුවා ඉහලින්. මතක තියාගන්න සභාවේ දරුවන් ලෙස අපි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕන. ඒ නිසා තමයි අපි සභාවක් විනිශ්චය නොකළ යුත්තේ. මට පුළුවන් වෙයි බ්‍රදලාල්ට කතා කරලා කියන්න බ්‍රදලාල් ඔයා මේ වගේ මෙහෙමයි කියලා මට විනිශ්චය සමහරට මගේ කටින් පිට වෙනවා වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කරුණාව තුල මට හැදෙන්න අවස්ථාවක් තියෙයි. හැදෙන්න අවස්ථාවක් තියෙයි. ඒ හේතුව මේක මමයි බ්‍රදලාල්ගේ අතර ප්‍රශ්නයක් නිසා. නමුත් යම් අය සභාව විනිශ්චය කරනවා. සභාවේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව හෙලා දකිනවා. මතක තියාගන්න භයානකයි. විනිශ්චය පැමිණෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ තීරණය කළොත් දැන් ඇති කියලා. ස්වාමීන් වහන්සේගේ විනිශ්චය හස්තය ස්වර්ගයෙන්
පැමිණෙනවා. ඒ නිසා සභාව විවේචනය කරන්න එපා. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව විවේචනය කරන්න එපා. පුද්ගලයෙක් විවේචනය කරොත් අපිට අවස්ථාව ඒක වැරදි. අපිට නමුත් හැදෙන්න පසුතැවිලි වෙන්න අවස්ථාවක් තියෙයි. නමුත් සභාව විවේචනය කරොත් සභාවට පහර ගැහුවොත් දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව නැගිට්ටොත් දෙවියන් වහන්සේට විරුද්ධව නැගිටිනවා. සමහර අය හරි මෝඩයි. සභාවේ ඉන්න පාස්ටර්ට විරුද්ධව නැගිටින පිණිස සභාවට විරුද්ධව නැගිටිනවා. සභාවේ ඉන්න පාස්ටර්ට විරුද්ධව වචන කතා කරන්න ඕනවට සභාවට විරුද්ධව කතා කරනවා. සභාවේ ඉන්න පාස්ටර්ට එක්ක තිබෙන අමනාපය බේරගන්න සභාවේ ඉන්න මිනිස්සෙන්ව විවේචනය කරලා කඩා බිඳ දාලා ඒ මිනිස්සෙන්ව අධෛර්යයට පත් කරලා සභාව පළු අරිනවා. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ මොහොතක් වෙනකම් බලන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ එතනින් එහාට උන්වහන්සේගේ විනිශ්චය හස්තය පෙන්වනවා. මම මේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟවයි. ඒ නිසා යම් කෙනෙකුට සභාවේ නායකයෙක් හෝ සභාවේ පාස්ටර් එක ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ කෙනා ඇවිල්ලා පාස්ටර්ව හම්බෙන්න ඕන. හම්බෙලා කතා කරන්න ඕන. පාස්ටර් ඇයි මට මෙහෙම කිව්වේ? ඇයි පාස්ටර් මෙහෙම වගේ තීරණයක් ගත්තේ? නමුත් ඒ වෙනුවට මුළු ලෝකයටම සභාව විවේචනය කළොත් මතක තියාගන්න දෙවියන් වහන්සේ නිදහස් කරලා අරින්නේ නැහැ. ස්වාමින් වහන්සේ බලන් ඉන්නව මොහොතක් වෙනකම්. නමුත් ස්වාමින් වහන්සේට දරන්න බැරි වෙලාවේ ස්වාමින් වහන්සේගේ විනිශ්චය හස්තය ගෙනෙනවා. ඒ නිසා අපි ප්‍රවේශම් වෙමු. සභාව ස්වාමින් වහන්සේගේ. ඒක පාස්ටර් චමින්දගේ නෙවෙයි. පාස්ටර් චමින්දෝ ස්වාමින් වහන්සේ තියලා තිබෙන කාලේදී තියලා තියයි. ස්වාමින් වහන්සේට යාව මෙතනට ඕනේ නැත්තම් ස්වාමින් වහන්සේ ආව අයින් කරයි. ඒක ස්වාමීන් වහන්සේගේ අතේ කාරණයක්. දෙවියන් වහන්සේගේ ක්‍රියාව සභාව කෙරේ තිබෙන බව ඔබ දැනගෙන ස්වාමීන් වහන්සේට බයෙන් සභාව තුල ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවක් දකින්න. හලෙලූයා. සභාව කොපමණ අලංකාරද? මොහොතක් සිතන්න. මුල් කාරණා ගැන කල්පනා කරන්න. සභාව කෙරේ ස්වර්ගික හස්තය විවෘතයි. ඔබ සභාවේ දරුවෙක්ද? එහෙනම් ස්වර්ගික හස්තය ඔබ කෙරෙහි තිබෙනවා. ඒ නිසා ලබන්නේ ආශිර්වාදය සභාව තුලින්. විනිශ්චය ගැන කල්පනා නොකර සිටිමු. හේතුව අපි ඒ ස්ථානයට වැටෙන්න යන්නේ නැහැ කවුරුත්. ආමෙන්. කවුද ඒ ස්ථානට වැටෙන්න යන්නේ? ඔබ කියන්නේ නෑ ස්වාමිනී මට එතන ඕනේ නෑ. නමුත් ඔබගේ හඬ අසන්න මට ඕන. සුද්ධාත්ම දීමනාව බෞතිස්මය මට ඕන. ඔබගේ මඟ පෙන්වීම මගේ ජීවිතයට මට ඕන. දර්ශන ස්වප්න මට ඕන. පුතුම ලකුණු දකින්න ඕන. යාඥාවට පිළිතුරු ලැබෙන හැටි දකින්න ඕන. විවෘතන ස්වර්ගය මට දකින්න ඕන. දේව දූතෙන් මෙහෙ කරන හැටි අත්දැකීම් ලබන්න ඕන. හේතුව මං සභාවේ දරුවෙක්. අපි නැගිටලා යාක්ෂා කරමු.